ඔයගොල්ලන් සාදරයෙන් පිළිගන්නවා ටියුෂන් රුට් එකකට. අපි 1 සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම ශ්‍රේණි සඳහා ඇකඩමික් කටයුතු සිදු කරනවා. අද අපි කතා කරන්නේ 13 ශ්‍රේණිය ඉංජිනේරු තාක්ෂණ විද්‍යා විෂය සම්බන්ධයෙන්. මම ගයාසාන් මන්ජිත්. අපි අද කතා කරන පාඩම තමයි මේ මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදයේ කාර්කාත්මක වර්ධක කියන කොටස. අපි කලින් කතා කරා ට්‍රාන්සිස්ටර් ගැන. අපි කතා කරමු කාර්කාත්මක වර්ධකයක් කියන්නේ මොකක්ද කියලා. මේ කාර්කාත්මක වර්ධකයක් කියන්නේ අපවර්තක ප්‍රදාන සහ අපවර්තක නොවන ප්‍රදාන නමින් හැදෙන ප්‍රදාන දෙකක් සහ එක් ප්‍රතිදානයක් සහිත ඉතා විශාල වෝල්ටිතා ලාභයෙන් යුත් වෝල්ටිතා වර්ධකයක් තමයි මේ කාර්කාත්මක වර්ධකයක් කියලා කියන්නේ. එතන ප්‍රධාන අග්‍රතක යොදන වෝල්ටිතා අතර වෙනස වර්ධනය කරන එක තමයි මේ කාර්කාත්මක වර්ධකයෙන් සිදු වෙන්නේ. මේ කාර්කාත්මක වර්ධකෙට ඉතා විශාල සංඛ්‍යාත පරාසයක ප්‍රත්‍යවර්ත ධාරා සහ සරල ධාරා වර්ධනය කරගන්න පුළුවන්. එතන මේ කාර්කාත්මක වර්ධකයක ප්‍රධාන අග්‍රතකයේ සම්පාදනය ඉතාමත් වැඩි. එතන මේ කාර්කාත්මක වර්ධක අපි කතා කරද්දී මේ ස්වර්ණමය නීති දෙකක් තියෙනවා. මොකද්ද? කාර්කාත්මක වර්ධකයක් රේඛීය පරාසය ක්‍රියා කරන විට වර්ධකයේ ප්‍රධාන අග්‍රයන් දෙක අතර වෝල්ටිතා වෙනස ශුන්‍යයට සමාන වේ. ප්‍රධාන අග්‍රයන් දෙක අතර වෝල්ටිතාව ශුන්‍යයට සමාන වේ කියන එක මතක තියාගන්න ඕනේ. ඒ වගේම කාර්කාත්මක වර්ධකයක ප්‍රධාන අග්‍රය තුලට ගලන වෝල්ටිතාවත් ශුන්‍ය වෙනවා. මෙන්න මේ නීති දෙක අනිවාර්යෙන් අපි ගණන් හදද්දී මතක තියාගන්න ඕනේ. අපි කතා කරොත් එහෙම කාර්කාත්මක වර්ධකයක කොටස් මොනවද කියලා මෙන්න මේවා තියෙන්නේ. මුලින්ම තියෙනවා අපි ගත්තොත් එහෙම Java සැපයුම් අග්‍රය. මේ තමයි Java සැපයුම් අග්‍ර දෙක. ඊළඟට තියෙනවා මොකද්ද? ප්‍රතිදාන අග්‍රය. මෙතෙන් තමයි ප්‍රතිදානය ලැබෙන්නේ කාර්කාත්මක වර්ධකේ. ඊළඟට තමයි ප්‍රධාන කොටස් ටික තියෙනවා මුලින්ම තියෙනවා මොකද්ද? මේක තමයි අපවර්තක ප්‍රදානය. ඒ කියන්නේ අපි යොදන වෝල්ටේජ් තරංගාකාරය අපවර්තනය වෙනවා මෙතනදී. අපි ධන ආකාරය යදුවොත් එහෙම ඒක ඍණ ආකාරයට තමයි ප්‍රතිදානය වෙන්නේ මේ අපවර්තක ප්‍රදානයට යදුවොත් එහෙම. ඊළඟට තියෙනවා අපවර්තක නොවන ප්‍රදානය. මේකෙදි වර්ධනය පමණයි සිදු වෙන්නේ අපවර්තනයක් සිදු වෙන්නේ නැහැ. නමුත් මේ අපවර්තක ප්‍රදානයට යදුවොත් එහෙම වර්ධනයක් සමගම ඒක අපවර්තනයමකුත් සිදු වෙනවා. ඒ කියන්නේ ධන එකක් නම් ඍණ එකක්. ඍණ ආකාරයක් යදුවොත් ධන ආකාරයක් ලැබෙනවා. මේ තමයි මේ කාර්කාත්මක වර්ධකයක ප්‍රධාන කොටස් ටික අපි හඳුනාගත්තේ. මේ කාර්කාත්මක වර්ධකයක ගුණාංග මොනවද කියලා. ඒක තමයි ප්‍රධාන සම්බාධනය. ඒ කියන්නේ ඉන්පුට් ඉම්පිඩන්ස්. කාර්කාත්මක වර්ධකයක ප්‍රධාන අග්‍ර සම්බාධනය ඉතාමත් විශාලයි. මේ නිසා මේ අග්‍ර තුලින් ගමන් කරන ධාරාව නොගණීය හැකි තරම් කුඩා වෙනවා. පරිපූර්ණ උපාංගික ප්‍රධාන සම්බාධනය සම්බාධන අන්තයක් කියලා අපි හඳුනා ගන්නවා. ඒ වගේ තියෙනවා ප්‍රතිදාන සම්බාධනය. ප්‍රතිදාන සම්බාධනය කියන්නේ කාර්කාත්මක වර්ධකයේ ප්‍රධාන අග්‍රයේ ඉතා කුඩා අගයක් ගන්න අතර සරල ගණන කිරීම සඳහා මේ අගය ශුන්‍ය කියලා අපි හඳුනා ගන්නවා. එතකොට මේ කාර්කාත්මක වර්ධකයේ වර්ධක ප්‍රතිදාන ප්‍රභවයක් භාවිත කළොත් විශාල ධාරාවක් ලබා ගන්න පුළුවන් මේ ප්‍රතිදාන සම්බාධනය නිසා. එන්න මේ කාර්කාත්මක වර්ධනයේ කලාපවල මේ කාර්කාත්මක වර්ධකයමයි වර්ධනය කරන්නේ සංඛ්‍යාත පරාසය කලාපවල කියලා අපි හඳුනා ගන්නවා. ඊට තියෙනවා විවෘත බඩු වෝල්ටේජතාවය. විවෘත බඩු වෝල්ටේජතා ලාභය. ඒ කියන්නේ කාර්කාත්මක වර්ධකයක ප්‍රතිදානය ධාරිත්‍රයක් හෝ ප්‍රතිරෝධයක් හරහා ප්‍රධාන සම්බන්ධ කර නොමැති විට ඒ විවෘත බඩු වෝල්ටේජතාවයක් කියලා අපි හඳුනනවා. කියන්නේ ප්‍රතිදානය ප්‍රතිරෝධයක් හෝ ධාරිත්‍රයක් සමග සම්බන්ධ කරලා නැත්නම් තමයි මේ විවෘත බඩු වෝල්ටේජතාවයක් ලැබෙන්නේ. අපි කතා කරමු ඊළඟට මේ අපවර්තක වර්ධකය ගැන. ඔම ගෝගේ මේක මොකද වෙන්නේ? මේකෙදි මේ ඍණ කියලා සලකුණු කරලා දෙන අග්‍රයට තමයි සම්බන්ධ වෙන්නේ. මෙතෙන්දි මොකද වෙන්නේ? අපි ලැබෙන තරංගය අපවර්තනය වෙනවා. ඒ කියන්නේ ඍණ නම් ධන වෙනවා, ධන නම් ඍණ ආකාර තරංගයක් තමයි ලැබෙන්නේ. එතකොට මේක අනුව ප්‍රතිදාන වෝල්ටේජතාව ද්‍රව්‍යතාව අංශ 180 කලා වෙනසක් ඇති කරනවා. ඒ වර්ධක අපවර්තක වර්ධකයක් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මොකද්ද? ප්‍රතිදාන වෝල්ටේජතාවයේ ද්‍රව්‍යතාව අංශක 180 කලා වෙනසක් ඇති කරයි නම් මේවා අපවර්තක වර්ධකයක් ලෙස හඳුන්වනවා. එතන මේ වෝල්ටේජතාව ලාභය හොයන්නේ කොහොමද? ප්‍රතිදාන වෝල්ටේජතාව ප්‍රධාන වෝල්ටේජතාවයෙන් බෙදලා තමයි වෝල්ටේජතාව ලාභය හොයන්නේ. එතන අපි මේකේ සමීකරණයක් භාවිතා කරනවා. AV සමානයි ඍණ RF බෙදීම RIN කියන සමීකරණය භාවිතා කරනවා මේකෙදි වෝල්ටේජ් ලාභය හොයන්න.
මෙන්න මේ සමීකරණය මත තියාගන්න මේක යොදන්නේ අපවර්තක අවස්ථාවේ තමයි මෙන්න මේ සමීකරණය භාවිතා කරන්නේ. ඊට භාවිතා කරන අපවර්තක නොවන වර්ධක. මේකෙදි මොකද වෙන්නේ? මේකෙදි අපවර්තන සිදු වෙන්නේ නැහැ වර්ධකයක් මොනවද සිදු වෙන්නේ? මේකෙදි අපවර්ධකයක් වෙත ප්‍රදානය කරන සංඥාව වර්ධනය කර අංශක 180 කලා වෙනසක් සහිත ප්‍රදානය කර හැකි බව මේන් ඔබට පැහැදිලි වෙනවා. එතකොට මේ අපවර්තකයක් රහිතව එම වෙනවා නම් මොකද වෙන්නේ? අපවර්තනය වෙන්නේ නැතුව සංඥා පමණක් වර්ධනය කරලා දෙනවා මේකෙදි. අංශක 180 කලා වෙනසක් ඇති කරන්නේ නැහැ මේ අපවර්තක නොවන. දැන් අපවර්තක වන එකේදී අංශක 180 කලා වෙනසක් ඇති කරා. නමුත් මේකෙදී එහෙම වෙන්නේ නැහැ. එතකොට මේකෙදිත් අර වගේමයි මේකෙදි භාවිත කරන සමීකරණය තමයි වෝල්ටීයතාලාභය හොයන්න AV සමානයි 1 ධන RF බෙදීම Rin කිය සමීකරණය තමයි භාවිතා වෙන්නේ මේකෙදි හොයන්න. අරකෙදි කොහමද? AV සමාන ඍණ RF බෙදීම Rin. නමුත් මේකෙදි 1 ධන RF බෙදීම Rin තමයි භාවිතා කරන සමීකරණය වෙන්නේ. අපි යන් කෙලින්ම ගැටලු ආකාර වලට. අපිට මුලින්ම ගැටලුවක් දීලා තියෙනවා මෙන්න මේ වගේ ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරලා මේක සුළු කරන්න කියලා. අපි මේ කොහොමද සුළු කරන්නේ? මුලින්ම අපි මේකේ මොනවද හොයන්න ඕනේ අපි හොයන්න ඕනේ පාදම ධාරාව, සංග්‍රාහක ධාරාව, ඒ වගේම අපි හොයන්න ඕනේ පාදම ධාරාව, සංග්‍රාහක ධාරාව කියන දෙක මුලින් හොයලෙමු කොහොමද මේක එන්නේ කියලා බලන්න. ඊට භාවිත කරන සමීකරණ මම කියලා දෙන්නම්. අපි මුලින් භාවිත කරන සමීකරණය තමයි මේ VBB සමානයි IB RB ධන VBE කියන සමීකරණය භාවිතා කරනවා මෙන්න මේකෙදි. එතකොට මේ සමීකරණෙදි මොකද වෙන්නේ? මේක ඕනනම් පේන්නේ නැති මේක මොන නඹරුවේ තියෙන්නේ? ස්ථිර නඹරුවේ තමයි මෙන්න මේ ට්‍රාන්සිස්ටරේ තියෙන්නේ. අපි කෙලින්ම යන් ගානට අපිට මේක තව දෙයක් පේනවා මොකද්ද? මේකේ අපිට ධාරාලාභය දීලා තියෙනවා 50යි කියලා. ඒ වගේම VB දීලා තියෙනවා 0.6යි වෝල්ට් කියලා. අපි ඒව ආදේශ කරගෙන ගාන හදමු. ඒතර අපි මේ තියෙන මොකද්ද? මේ තියෙන්නේ IB. ඒ කියන්නේ මේක RB. පාදම ප්‍රතිරෝධකය. ඒතර මේක IC. දැන් මේක IE. ඒතර අපි ගමුත් එහෙම අපිට තියෙනවා මේ IB අපි දැන් හොයන්න ඕනේ මොකද්ද? පාදම ධාරාව. ඒතර අපි IB දන්නේ. අපි VBB දන්නවා. කීයද? VBB තියෙනවා 2 වෝල්ට් කියලා. අපි දාගමු එක 2 කියලා. ඊළඟට අපි IB දන්නේ. අපි RB දන්නවා. RB කීයද? RB කීයද එන්නේ? 50යි කිලෝ ඕම්. අපි දාගමු 50යි කිලෝ ඕම් නම් 10යි 3යි. එකට එකතු කරනවා මොකද්ද? VBE. VB එකතු කරගන්නවා අපි ළඟ VB එකතු කරනවා. VB කීයද? 0.6යි. 0.6යි. මේක සුළු කරත් වෙනවා කොහමද? 58ට ගියා 2 බෙදීම 50 වැඩි කිරීම 10 3 කින් අඩු කරන්න ඕනේ 0.6. එතකොට එනවා IB. එතකොට අපිට මේක සුළු කරාම එනවා කීයද උත්තරේ? ඒක උඩට ගියා 10 ඍණ 3යි. එතකොට එනවා උත්තරේ කීයද? 0.228 මිලි ඇම්පියර්. IB එන්නේ 0.228 මිලි ඇම්පියර් කියලා තමයි අපිට IB ධාරාව එන්නේ. අපි මේ IB හොයාගත්තට පස්සේ හරි සරලයි මේ ගානට ඉතුරු ටික හදන්න කොහොමද හදන්නේ? අපි දැන් IB හොයාගත්තා 0.228 කියලා. අපි කෙලින්ම යන් ඊළඟ ස්ටෙප් එකට. ඊළඟට හොයන්න තියන්නේ IC. මේ IC හොයන සමීකරණය තමයි IC සමානයි බීටා IB කියන සමීකරණය භාවිතා කරලා. අපි කෙලින් මේකට ආදේශ කරමු. අපි IC දන්නේ. බීටා අපි දන්නවා කීයද? බීටා දෙලා දෙනවා 50යි කියලා. කෙලින්ම දා ගන්නවා එක
50යි කියලා. අපි IB හොයාගත්ත කීයයි කියලාද? 0.02යි 8යි වැඩි කිරීම 10ට 3යි කියන්නේ මිලි ඇම්පියර් හින්දා. අපි ඒක දාගන්නවා කෙලින්ම අපිට එන උත්තරේ කීයද? 1.4යි මිලි ඇම්පියර් කියලා එනවා අපිට IC ධාරාව කැෂම 4යි කියලා. ඒතර අපි සංග්‍රාහක ධාරාවත් හොයාගත්තා. ඊළඟට අපි හොයන්න ඕනේ විමෝචක ධාරාව. IE. ඒතර IE වන සමීකරණය තමයි IE සමානයි IC ධන IB. මේ සමීකරණය තමයි IE හොයන්නේ. එතකොට කෙලින්ම දාගන්නවා කීයද? IE සමානයි 0.0228 ධන 1.4. එතකොට එනවා 1.428යි මිලි ඇම්පියර් කියලා අපිට IE හොයාගන්න පුළුවන්. අපි IE හොයාගත්තා. ඊළඟ අපි හොයනවා මොකද්ද? මේ VCE අගේ තමයි අපි ඊළඟට හොයන්න යන්නේ. මේ සමීකරණය තමයි VCC හොයන්න හොයන සමීකරණය තමයි ICRC ධන VCE කියන සමීකරණය තමයි භාවිතා කරන්නේ මේ VCE හොයන්න. එතකොට මොකද්ද VCC අපි දන්නවා කීයද? VCC අපිට දීලා තියෙනවා මේකේ 10යි කියලා. එතකොට RC කීයද? 1 කිලෝ ඕම්. අපි IC හොයාගත්තා. කැෂම 4 මිලි ඇම්පියර්. අපි මේ ටික ආල්ස කරමු මේකට. VCC කීයද? 10යි වෝල්ට්. IC කීයද? 1.4යි මිලි ඇම්පියර් දාගන්නවා මෙන්න මෙහෙම. RC කීයද? 1 කිලෝ ඕම්. මේක මෙහෙම දාගන්නවා. අපි VCE දන්නේ නැහැ. ඒක තමයි හොයන්න තියෙන්නේ. කෙලින්ම දාගත්තා. මේ දෙකට මේක කපලා අයින් කරනවා. එතකොට 1.4 ධන VCE සමානයි 10යි. මේක සුළු කරගත්තාම 10 ඍණ 1.4 එනවා VCE. එතකොට මේ උත්තරේ නේද 8.6යි වෝල්ට් තමයි VCE වෙන්නේ. මෙන්න මෙහෙමයි අපි මේක සුළු කරලා ගාන සුළු කරගත්තේ. අපි තව ගානක් හදලා බලමු මේක හොඳට පැහැදිලි කරගන්න කොහොමද මේක වෙන්නේ කියලා. එතකොට මේක බලන්න ඔයගොල්ලෝ කලින් කියලා දෙන පාඩම අනුව මේක මොන නඹරුවෙත් තියෙන්නේ. මේක තියෙන මොන නඹරුවද අපි කෙලින් බලමු ගිහිල්ලා. දැන් බලන්න මේක තියෙන මොන නඹරුවේද කියලා. මේක තියෙන්නේ මොන නඹරුවේද? අපේ හඳුනන සාධකයක් තමයි නඹරුව මේ විමෝචකයට මේ ප්‍රතිරෝධය යොදලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද මේක විමෝචක නඹරුවේ තමයි තියෙන්නේ. අපි මේ ගාන හදමු. ඒතර මේක ටිකක් අරකට වඩා පොඩ්ඩක් වෙනස් ක්‍රමයකට තමයි මේ ගාන හදන්නේ. අපි මේක සරල විදිහට හදාගෙන යන්. අපි එතකොට මේකෙදී භාවිත කරන සමීකරණය තමයි අපි මුලින්ම භාවිත කරනවා VBB සමානයි IBRB ධන VBE ධන IERE. මෙන්න මේකෙන් තමයි විමෝචක නැඹුරුවේදී අපි ගාන හදාගන්න භාවිතා කරන සමීකරණය වෙන්නේ. එතකොට පොඩ්ඩක් මේකේ අපි හදන්න කලින් අපි සරල බලමු. අපි මේකේ VBB යගේ දන්නවා කීයද? වෝල්ට් 5යි. දාගමු. ඒක දන්නවා. අපි මේකේ මොකද්ද? අපි IB දන්නේ නැහැ. අපි RB කීයද ගන්නෙ? 4.8යි. අපි ඒක දන්නවා. අපි ඒක දාගමු. වැඩි කිරීම 4.8යි කිලෝ ඕම් හින්දා 10.3යි. දැන් අපි මේක VB විමෝචක අවස්ථාව VB කීයද ගන්නෙ? 0යි කියලා. අපි ඒක දාගන්නවා 0යි කියලා. දැන් අපි IE ගන්නවා. අපි IE දන්නේ නැහැ. IE හොයා ගන්න ඕනේ අපි. ඊළඟට අපි ඒක
ඊළඟට තියෙනවා RE. අපි RE කීයද කියලා දන්නවා. RE කීයද 2 ohm. අපි 2 ohm එකත් කෙලින්ම මේකට ආදේශ කරගමු. sorry 2 kilo ohm. මෙතන 2 kilo ohm වෙන්න ඕනේ. ඒතර මේ 2 kilo ohm එකත් අපි ආදේශ කරගන්නවා 2 වැඩි කිරීම 10 3යි කියලා. නමුත් දැන් අපිට මේ සමීකරණය ටික සුළු කරගන්න තියෙන දත්තමදි. මොකද කරන්නේ? අපි මේ IE එක මුලින්ම හදාගෙන ඉන්න ඕනේ කොහොමද මේක එන්නේ කියලා. ඊට අපි සමීකරණයක් තියෙනවා මොකද්ද මේ මේකෙදී අපි මේකේ මොකද්ද අපිට මේකේ ධාරාලාභය සමානයි CI. එතකොට VCE සමානයි බිඳුවයි කියලා ගන්න. අපි ඒතර දැන් මේක අපි IC දන්නේ නැහැ. අපි දැන් මේ නොදන්නා පද දෙකක් තියෙද්දි අපිට මේ සමීකරණ සුළු කරගන්න බෑ. අපි ඒකින්ද මේක සුළු කරගන්න විදියක් හොයාගමු. අපි දන්න සමීකරණයක් IC සමානයි බීටා IB කියලා. එතකොට මේ IC සමානයි බීටා IB කියන සමීකරණය භාවිතා කරනවා. අපි ඒතර බීටා කියන්නේ කීයද දන්නවා? බීටා කියන්නේ CI. එතකොට අපිට එනවා IC සමානයි CI IB කියලා. ඊළඟට තව සමීකරණයක් දන්නවා IE සමානයි IC ධන IB කියලා. අපි මේ සමීකරණයට ආදේශ කරමු මේ IC එක. අපි දැන් IC හොයාගත්ත CI IB කියලා. අපි මේ කෙලින්ම ආදේශ කරමු සමීකරණයට IE සමානයි CI IB ධන ඒ කියන්නේ සමීකරණ අපි මුලින් ලියාගනිමු. අපි සමීකරණ ලියාගත්තොත් මෙන්න මෙහෙමයි එන්නේ. IC ධන IE තමයි IB තමයි මේ සමීකරණය. IC වන සමීකරණය. ඊට අපි අරකට ආදේශ කරමු මේක. අපි IC හොයාගත්තා CI IB කියලා. ඊට ආයෙ තියෙනවා IB. එතකොට IC කීයද? 101යි IB. එතකොට අපිට උත්තර එනවා IE සමානයි 101යි IB කියලා. අපි ඊතර මේ IE වෙනුවට ඒක ආදේශ කරගමු. ඊට අපි ගාන සුළු කරගෙන යන දිගටම 101යි IB ආදේශ කරලා ගාන සුළු කරමු. ඊට මොකද කරන්නේ? අපි දාගන්නවා අපි දැන් IB මෙතන දන්නේ නැහැ. වැඩි කිරීම 4.8 වැඩි කිරීම 10 3 ධන දැන් මොකද කරන්නේ? අපි කෙලින්ම දාගන්නවා 101. 101යි IB අපිට ආවේ 101 දාගන්නවා ඊළඟට 2 වැඩි කිරීම 10 3යි අපි අර IB එක මෙතනින් දාගන්නවා. දැන් අපිට සමීකරණ සුළු කරන්න ලීසි අපි දන්න අපත් තියෙනවා. කෙලින්ම සමීකරණ සුළු කරගමු. 100 204යි 206.8ක් එනවා අපිට. කෙලින්ම උත්තරේ එනවා 206.8ක් කියලා උත්තරේ එනවා. වැඩි කිරීම 10 3යි IB. මෙන්න එනවා අපිට ගාන සුළු කරගන්න. දැන් මොකද කරන්නේ? අපි දැන් එක පදේ දන්නේ නැත්නම් අනිත් පදේ දන්න අපි ගාන සුළු කරගමු ටක් ගාලා. ඒතර එනවා 5 බෙදීම 206.8 වැඩි කිරීම 10 3 කියලා එනවා. අපි මේක සුළු කරගත්තම අපිට IB හොයන්න පුළුවන්. අපි මේකට සුළු කරලා සරල උත්තරයක් දාගමු. අපිට එන උත්තරය එතකොට කොහමද? 0.224 මිලි ඇම්පියර් කියලා උත්තරයක් එනවා IB ධාරාව. අපි ඒතර හොයාගත්ත කීයද? IB කීයද? 0.024 මිලි ඇම්පියර් කියලා මේක හොයාගන්නවා. දැන් අපිට හරියට සරලයි. අපි කෙලින්ම ගණන් ටික හදාගෙන යන්න. අපි IC හොයමු. IC කොහොමද හොයන්නේ? අපි IC කට සමීකරණයක් හදාගත්ත CI IB කියලා. අපි CI IB එක කෙලින්ම සුළු කරගමු. මොකද කරන්නේ? CI IB කීයද කෙලින්ම දානවා. අපි IB කීයද දාගත්තේ 0.024යි. මේකට ආදේශ කරනවා 0.024යි මිලි ඇම්පියර් කියලා ආදේශ කරගන්නවා මේකට. කොහමද? 10 ඍණ 3ක් දාලා. එතන මොකද වෙන්නේ? අපි කෙලින්ම ගන්නවා මේක. එතකොට අපිට උත්තර එනවා කීයද? 2.4යි මිලි ඇම්පියර් කියලා අපිට උත්තර එනවා. මෙන්න මේක සුළු කරාම
අපි එතකොට IC හොයාගත්තා මෙන්න මේ ආකාරයට. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට අපි කෙලින්ම IE හොයමු. ඊට අපි වෙනවා IE. අපි IE කියන කොහොමද හොයා සමීකරණය මොකද්ද? 101යි IB කියලා. අපි හොයාගත්තේ මෙන්න මේ ආකාරයට කෙලින්ම මේකට ආදේශ කරා ගාන හදමු. 101 දාගත්තා වැඩි කිරීම 0.0.2.4 මිලි ඇම්පියර්. අපිට උත්තරය එනවා 2.4 මිලි ඇම්පියර් කියලා උත්තරය එනවා. අපි එතකොට IE හොයාගත්තා. IE හොයාගත්තට පස්සේ මේක හරි සරලයි. දැන් අපි ඕන කරන ප්‍රධාන ආකාරයට සොයාගෙන තියෙන්නේ. අපි ඊළඟට අපිට අවසාන සමීකරණය මොකද්ද? VCC හොයන එක. VCC සමානයි ICRC ධන VCE ධන අර වගේම IE RE. මේක තමයි විමෝචක අවස්ථාවේදී දෙන සමීකරණය වෙන්නේ. විමෝචක නැඹුරුවේදී. IC කියන 2.4යි මිලි ඇම්පියර් වැඩි කිරීම 10 ඍණ 3 දාගත්තා. ධන මේ වැඩි කිරීම RC කීයද? අපි RC බලමු කලින් ගානේ 3 කිලෝ ඒක ආදේශ කරගමු. 3 වැඩි කිරීම 10 3යි. අපි VCE කෙලින්ම මේ ගානේදී අපි දීලා තියෙනවා කීයද? VCE බිඳුවයි කියලා ගන්න කියලා. VCE බිඳුවයි කියලා ගන්න ඒතර ඒක ආදේශ කරන්න අවශ්‍ය නැහැ. අපි කෙලින්ම ගානට යන්න. IE හොයාගත්තා කීයද? 2.2 කියලා අපි හොයාගත්තේ IE 2.4 කියලා. කෙලින්ම දා ගන්නවා 2.4 වැඩි කිරීම 10 ඍණ 3යි. ඊළඟ අපිට තියෙනවා RE. RE කීයද? 2 කිලෝ. ඒකත් දා ගන්නවා. අපි මේ ගාන පොඩ්ඩක් ආයෙ ලියාගමු. දැන් ඉඩ මදි වෙන ප්‍රශ්නයක් එනවා. පොඩ්ඩක් මෙහෙට කරලා ලියාගමු. අපිට එනවා IC කීයද අපි හොයාගත්තේ? IC 3යි. 3 වැඩි කිරීම 10 3යි. අපි ඊළඟට මේ සමීකරණය යොදලා අපි VCC හොයාගෙන ඉමු. VCE කීයද අගේ එන්නේ කියලා අපි හොයාගෙන ඉමු. අපි ඉතින් VCE අගේ හොයා ගන්න ඕන. අපි VCE කීයද කියලා දන්නේ නැහැ. අපි මොකද කරන්නේ? කෙලින්ම සමීකරණයට ආදේශ කරමු. අපි IC දන්නවා කීයද කියලා. අපිට IC කීයද? 2.4 මිලි ඇම්පියර්. ඒ කියන්නේ 2.4 වැඩි කිරීම 10 ඍණ 3යි. අපිට RC කීයද දන්නවා අපි 3යි. 3 කිලෝ. එතකොට 3 වැඩි කිරීම 10 3යි. අපි VCE දන්නේ නැහැ. VCE එහෙම තියෙනවා. අපි IE කීයද කියලා හොයාගත්තා. IE කීයද? 2.4 මිලි ඇම්පියර්. 2.4 වැඩි කිරීම 10 ඍණ 3යි. එතකොට අපි RE දන්නවා කීයද කියලා. කීයද? 2 කිලෝ ඕම්. මෙන්න මෙහෙමයි අපිට අවසාන එන්නේ. අපි ඒතර සුළු කරගමු. මේකට මේක කැපුණා, මේකට මේක කැපුණා. ඒතර එනවා 2.4 වැඩි කිරීම 3 ධන VCE ධන 2.4 වැඩි කිරීම 2 කියලා. ඒතර මේක සුළු කරාම කීයද එන්නේ? මෙතෙන්ට එනවා 7.2ක් එනවා ධන VCE දැන් මෙතෙන්ට එනවා 4.84යි. අපි ඒතර මෙතන දාන්නවා කීයද? මෙතන 20යි. අපි මේකේ වෝල්ටේජ් කීයද? VCE කීයද? VCC කීයද? 20යි කියලා හොයාගත්තා. කෙලින්ම 20 එනවා මෙතෙන්ට. ඒතර අපි මේ දෙක එකතු කරගන්නවා කීයද? 12යි. 4.8 එකතු කරාම කීයද? 12යි. අපි ඒතර 20න් 12ක් අඩු කරනවා. එතකොට අපිට එනවා VCE අගය. විතර VCE කීයද? 8යි වෝල්ට් තමයි VCE අගය අපිට එන්නේ. මෙන්න මෙහෙම තමයි
මෙන්න මේ ගණන් සුළු කරගන්න. අපි එතකොට ස්ථිර නැඹුරු ආකාරය සහ විමෝචක නැඹුරු ආකාරයෙන් ගණන් දෙකක් හැදුවා. මේ තමයි පිළිවෙල මේ ගණන් හදන. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ පාඩම හොඳට තේරෙන්න ඇති කියලා. මේ ගැටලුව ආකාර සුළු කරන ආකාරය අපි ඊළඟ පාඩමෙන් නැවතත් හමු වෙමු. දිගටම නැදී සිටින්න tuition.lk සමග. ආයුබෝවන්.